අයිබුවන් සුබදැසනක් වන්නට ප්‍රාර්ථනා කරනවා අපි මුණ ගැසෙන්නේ අද අලුත් දවසක අලුත් ඉරිදාවක සති අන්තයේ 19 වෙනිදා සැප්තැම්බර් මාසයේ අද දවස වෙනකොට මොනවද වෙලා තියෙන්නේ අපි සමුගතයන් සිට මේ දක්වා සිදු දෑ පිළිබඳව විමසා බලන්නට බලාපොරොත්තු වෙනවා. ඉරිදා පත්තරවල තියෙන ඇතැම් කාරණා අපි ඊ දවසේම උපුටා ගත්තා. මොකද කල්තියාම පත්තරය අතට හම්බ වෙන නිසා. නමුත් ඒ ඇතැම් කාරණාවලට අපි අවධානය යොමු කළේ නැහැ. ඒ වෙත අද අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සතියට අදාළ විශේෂයෙන් සතිය තුළ සිදු වූ ඇතැම් සිදුවීම් පිළිබඳව පත්තර වාර්තා කරලා තියෙනවා. අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අතරේ මේ ප්‍රධාන කාරණාවක් ලෙස අප දකිනවා මේ වර්තමාන තත්ත්වයක් එක්ක බරපතල ලෙස අර්බුදයට ලක් වෙලා ඇති ක්ෂේත්‍ර අතරේ අධ්‍යාපනය ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. එතකොට පෙර පාසල යන දරුවාගේ ඉඳලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දක්වා මේ තත්ත්වය බලපාලා තියෙන ඉහාට ඉගෙන ගන්න අයටත් මේ තත්ත්වය බලපාලා තියෙනවා. පිටරට ගිහිල්ලා යම් පාඨමාලාවන් කරන තරුණ තරුණියන්ට මේ ආදි සෑම දිනෙකටම මේ තත්ත්වය බලපාලා තියෙනවා. ඒක විවිධ විභාගවලට පෙනී සිටින වයස් මට්ටමකින් තොරව විවිධ විභාග සඳහා පෙනී සිටින සෑම දිනම එක ලෙස පීඩා විඳින කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. පවත්නා වසංගත තත්ත්වයක් එක්ක අධ්‍යයන කටයුතු සිදු කර ගැනීමට විභාග පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීමත් එක්ක. ඒ අතරේ තවත් බාධකයක් විදිහට එම නැත්නම් තවත් අර්බුදයක් ගැටලුවක් විදිහට මේ අධ්‍යාපනය ලබා දීමේදී ගුරුවරුන්ගේ වර්ජනය පාසල් පද්ධතියට බලපෑම් එල්ල කරලා තිබෙනවා. මේක කවුරුත් දන්නා කතාවක්. නමුත් මේ අතරේ දැන් යම් යම් පාසල්වල ගුරුවරුන් අධ්‍යාපනය කටයුතු කිරීම සඳහා දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා එළබෙද්දී පෙළබෙද්දී ඒ අතරට මැදිහත් වෙලා ඇතැම් අය ඒ උත්සාහයන් කඩාකප්පල් කරන්නට උත්සාහ කරනවා. යම් යම් තර්ජන ගර්ජන එල්ල කරනවා කියලා පැමිණිලි ලැබිලා තියෙනවා කියලා පොලිසිය පැත්තෙන් කියනවා. ඒ නිසාම අද සුළුමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අපි අවධානය යොමු කරා ඔන්ලයින් ගුරුවරුන්ට බාධා කළොත් වැඩ වරදී කියලා තමයි සුළුමින වාර්තා කරන්නේ. මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ඔස්සේ දැනට ඉගැන්වීම් කටයුතු සිදු කරමින් සිටින පාසල් ගුරුවරුන්ට ඉගැන්වීම් කටයුතු නොකරන ලෙස යම් පුද්ගලයෙක් කුමන ආකාරයෙන් හෝ තර්ජනයක් කරනු ලැබුවහොත් එකී පුද්ගලයන්ට එරෙහිව ඍජුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බව පොලිස් මූලස්ථානය සිකුරාදා කරපු නිවේදනය තමයි මේ විදිහට සුළුමින පුවත්පත ප්‍රධාන සිරස්තලයෙන් පෙන්වා දෙන්නේ. දැන් මේ කාරණාව මෙහෙම වාර්තා වෙද්දී මේකේ අනිත් පැත්තෙන් අපට ඊයේ දවසේදී මුණ ගැස්සෙනවා වෘත්තීය සමිති නායකයින් මේ අධ්‍යාපනය සම්බන්ධව ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයින්ගේ අදහස් දැක්වීම තුළ ඔවුන් දැඩි ලෙස මේ කාරණාව ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම සාකච්ඡා කීපයක් ඔවුන්ට ලබා දුන්නා. හැබැයි ඒ සාකච්ඡා නිසි විසඳුමකින් තොරව නිමාවට පත් වෙනවා. විශේෂයෙන් අප දැක්කයි ජෝසප් ස්ටාලින් මහත්මයා වැනි අය කරන ප්‍රකාශ ඔවුන් කියන්නේ මේ සම්බන්ධව පත් කරලා තියෙන අමාත්‍ය අනුකමිටුව පවා යහපත් ප්‍රතිචාර දක්වමින් සිටියේදී සරත් වීරසේකර මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍යවරයා කරන මැදිහත්වීම් පිළිබඳව තමන්ගේ අප්‍රසාදය පළ කරනවා කියලයි. කෙසේ හෝ වේවා මේ සියලු කාරණා සම්බන්ධයෙන් අප සතුව ප්‍රවෘත්ති වාර්තාවක් තිබෙනවා ප්‍රවෘත්ති විකාශය අඩංගු වෙච්ච. අප දැන් ඒක බලලෙමු. ඒ තුළ තවත් විවිධ වූ කාරණා අඩංගු වෙනවා. විවිධ වීඩියෝ පට සංවිධානාත්මකව සකස් කරලා සාකච්ඡාවලට කැඳවලා සංවිධානාත්මක පටිගත කරලා මාධ්‍යයට මුදාහැරලා කියන ගුරු හා විදුහල්පති අතර ගැටුම් තියෙනවායි කියලා. පැහැදිලිවම කියන්නට ඕන ගුරු සහ විදුහල්පති වෘත්තීය සංගම් අතර නෙවෙයි මේ ගැටුමක් ඇති වෙන්නෙත් නැහැ. ඔවුන් එකාබද්ධව එකාමෙන්ම සිටිනවා. මේ සාකච්ඡාවලට එවැනි නායකින් කැඳෙව්ව සාකච්ඡාවට බාහිර පුජ්‍යලීන් කැඳවීම නිසා සැලසුම් සහගතව ගැටුම් ඇති කිරීමේ අරමුණෙන් තමයි ඒවා සිද්ධ කළ තියෙන්නේ. ඒක අපිට මර්ධනයේට පිවිසෙන ස්වභාවයක් අපිට දක්වන්න ලැබෙනවා. ආණ්ඩුව නිර්ලජ්ජිතව දෙනවයි කිව්ව 5000ක් දීලා නැහැ. ඒක අපි ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැවත අපි කියනවා. නමුත් හොඳ හිත වෙන්න අර මේක පිළිබඳ කතා කරන්න අපේ හොඳ හිත වෙන්න ආණ්ඩුව කියන්නේ. හොඳ හිත වෙන්නන්න අපි රුපියල් 5000 දෙනවා කියලා කිව්වේ. කවුද කිව්වේ? විමල් වීරවංශ ඇමතිවරයා. නමුත් ඒක දීලා තියෙනවද? නැහැ. එතකොට මේ කැබිනට් පත්‍රිකාවත් එක්ක මේ ගත්ත යෝජනා ක්‍රියාත්මක නොවී තිබියදී කැබිනට් පත්‍රිකාව පිළිගන්න කියන්නේ කොහොමද? ඒක නිසා තමයි අපි මුදල් ඇමතිවරයා සෝ ජනාධිපතිවරයා සමග
වගකිය යුතු විදියට මේක සාකච්ඡා කළ යුතුයි කියලා කිව්වේ. වීරසේකර ඇමතිවරයා චෝදනා නේද? ගණනාවක් කරනවා. ව්‍යංගයෙන් කරන්නේ නම් කියන්නේ නැහැ. නමුත් ඒ චෝදනා කරන්නේ කාටද කියන එකත් පැහැදිලි. කොහොම වුණත් අපි එතුමට කියනවා තැන් තැන් වල ඒක පාක්ෂික මාධ්‍ය සාකච්ඡා තියන්නේ නැතුව මූල්‍ය වංචා කරේ කවුද? ඒවා ගැන ඕනනම් සංවාදයකට එන්න. සංවාදයකට එන එකක් නැහැ. නමුත් එන්න කියලා අපි ආරාධනා කරනවා. අපි අභියෝග කරනවා. ඒ සංගම් නායකයන්ගේ අදහසක් කියමු තුළ මුලින් ස්වාමීන් වහන්සේගේ අදහසක් කියමු තුළ කියවුණු කාරණාව තමයි සංගම් අතර යම් විරසකයන් මත ගැටුම් තිබෙනවා කියලා පළවු වාර්තා පිළිබඳව අවසාන වශයෙන් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සිරි පෙරේරා සමග තිබ්බ සාකච්ඡාවේදීත් යම් සංගම් අතර යම් මත බෙදාත්මක තත්ත්වයක් උද්ගත වූ බවට මාධ්‍ය වාර්තා පළ වුණා. ඔවුන් එය ප්‍රතික්ෂේප කරනවා. කෙසේ වෙතත් ඊළඟට ජෝසප් ස්ටාලින් මහත්මයා කියනවා මේ පොරොන්දු වෙච්ච දිනවයි කියපු 5000ක් දීලා නැහැ කියලා. හැබැයි අවස්ථා කිහිපයකදීම විශේෂ එතුමාලා මහින්ද ජයසිංහ මහත්මයා උපුටා දක්වමින් ප්‍රවෘත්ති වාර්තා පවා බොහොම පැහැදිලිව සඳහන් වෙලා තිබුණා. ඒ 5000 දුන්නොත් ඔවුන් ඒ වෙනුවෙන් තවත් සටනක් කරනවා කියලා ගුරුවරුන්ට ඒ 5000 අරගෙන දරුවන්ට මේ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමයට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා කටයුතු කරන්න කියලා ඔවුන් දැඩි ලෙස මේ රුපියල් 5000ක දීමනාව රජය මගින් ලබා දෙන්නට ගිය දීමනාව ප්‍රතික්ෂේප කරමින් පසුගිය දිනවල අදහසක් වත් අපිට මතකයි. දැන් ඔවුන්ගේ පැත්තෙන් කියන කාරණාව තමයි ඒකවත් දීලා නැහැ කියන එක. කෙසේ වෙතත් අවසාන වශයෙන් වඩාත් අවධානයට ලක් වුණා මහින්ද ජයසිංහ මහත්මයාගේ අදහසක් ඇතුළත මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ මැදිහත් වීම පිළිබඳව ඒ ගැන තමයි මේ ප්‍රවෘත්ති වාර්තාව තුල තියෙන ඔන්ලයින් ගුරුවරුන්ට බාධා කළොත් වැඩ වරදී කියලා. කෙසේ වෙතත් මේ එක පැත්තකින් අධ්‍යාපනය ලබා දීම පිළිබඳව මතුවී ඇති ගැටලුව ඊළඟට විභාග කටයුතු පැවැත්වීම සඳහාත් මේ ගැටලුකාරී ලෙස බලපා තිබෙනවා. විශේෂයෙන් උසස් පෙළ විභාගයට ශිෂ්‍යත්ව විභාගයට අයදුම් පත්‍ර යොමු නොකිරීම මත ඇතැම් විදුහල් වලින් විදුහල්පතිවරුන් විසින් ඒ පිළිබඳව ගත්තහම මේ කාරණාවේදී අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලන්නේ මේ ගැන වර්ජනය අතරතුර හෝ විභාගවලට අයදුම් කිරීම සිදු කරන්න කියන එක. නමුත් ඇතැම් අය එලෙස අයදුම් කර නැති බව දැනටමත් තාමත් අයදුම් කර නැති බව තමයි දැනගන්න ලැබෙන්නේ. පසුගිය 15 වෙනිදායින් ඒ කාලය අවසන් වුණා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මගින් ලබා දී තිබූ කාලය අවසන් වුණා. ඒ අතරේ ඒ අය පිළිබඳව විදුහල්පතිවරුන් පිළිබඳව මෙලෙස විභාගවලට අයදුම් නොකිරීම මත විනය ක්‍රියාමාර්ග ගත හැකිද, නීති ක්‍රියාමාර්ග ගත හැකිද කියන කාරණා පිළිබඳවත් සාකච්ඡා වෙමින් තිබෙනවා. කෙසේ හෝ වේවා ඔවුන්ගේ වගකීම මේ බව පැහැදිලි කරමින් ඒ සඳහා පෞද්ගලිකවම බැඳී සිටින බව සඳහන් කරමින් විදුහල්පතිවරුන් වෙත ලිපි මගින් දැනුම් දීමකුත් අධ්‍යාපන අමාත්‍යාංශය කර තිබෙන බවත් මාධ්‍ය වාර්තා තුළ අපට දකින්නට ලැබුණා. මේ අතරේ පාසල් ආරම්භ කිරීම විභාග පැවැත්වීම මේ කාරණාවලට දැඩි ලෙස හරස් වී තිබෙනවා. දැන් කාරණා දෙකක්. පළවෙනි එක වසංගත තත්ත්වය, ඊළඟට මේ ගුරු විදුහල්පති වර්ජන තත්ත්වය. ඒ අතර වසංගත තත්ත්වයට පිළියමක් විදිහට පාසල් දරුවන්ට එන්නත්කරණය පිළිබඳව කතා කරනවා. අද සතියාග අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අවුරුදු 15 සිට 19 අතර ළමුන් මිලියනයකට ෆයිසර්, අවුරුදු 15-19 දරුවන්ට ෆයිසර් එන්නත පමණක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇතේ. අනුව එම ළමුන්ට රෝහල් පරිසර තුල පමණක් එම එන්නත ලබා දීමට තීරණය කර ඇති බව තමයි දැක්වෙන්නේ. කෙසේ හෝ වේවා වයස අවුරුදු 12-15 ළමුන්ට ඉන් පසුව මේ එන්නත ලබා දෙන බවත් සඳහන් කරනවා මේ වාර්තාව තුලම. ඇතැම් පැතිවලින් කියවෙන කාරණාවක් තමයි ළමුන්ට එන්නත ලබා දීම අවශ්‍ය වන්නේ නැහැ කියන එක. නමුත් තවත් පාර්ශවයක් ඉනවා පාසල් පටන් ගන්න නම් ළමුන් එන්නත් කරලා තියෙන්නටම ඕනේ කියලා. මේ වෙනකොට ගුරු විදුහල්පතිවරු ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල එන්නත් කරන්නට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල යලි ඉතා ඉක්මනින් ආරම්භ කිරීම පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවධානය යොමු වෙලා තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පිළිබඳව අදහසක් මින් සඳහන් කරන්නේ ඉතාම නුදුරේදී මේ දැනටමත් බොහෝ කාර්ය මණ්ඩල එන්නත්කරණය සිදු වෙලා තිබෙනවා. ඒ වගේම වයස අවුරුදු 30ට අඩු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල එන්නත්කරණය කිරීම, ඒ වගේම ශිෂ්‍ය ප්‍රජාව එන්නත්කරණයට ලක් කිරීම සම්පූර්ණ කිරීමත් එක්කම විශ්වවිද්‍යාල පද්ධතිය ආරම්භ කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. දැනටමත් යම් ක්‍රම ඔස්සේ විශේෂයෙන් දුරස්ත මාර්ගගත ක්‍රම ඔස්සේ අධ්‍යාපනය ලබා දීම කටයුතු යම් ආකාරවලින් සිදු වන බවත් සඳහන් වෙනවා. ඒ අතරේ මේ අධ්‍යාපනය පිළිබඳව සහ දරුවන් එන්නත්කරණය පිළිබඳව කාරණා එලෙසයි පළ වෙන්නේ. මේ සමග මේ ඉරිදා පත්තරවලත් පළ වුණා. මේක ඊ අපි වඩාත් කතාබහට ලකුණු කාරණාවක් නිසා කතා කරන මාතෘකාවක් බවට පත් කරගත්තා. මත්පැන් හල් විවෘත කර
තැබීම. ඊයේ දවසේ තත්ත්වය කුමක්ද? පෙරේද දවසේ තමයි මේ තත්ත්වය වාර්තා වෙන්නේ. විශේෂ පෙරේදා පස්වරුවේ බොහෝ තැන්වල රටබී මහල්වල වයින් ස්ටෝර්ස් වල දිගු පෝලිම් දකින්නට ලැබුණා. ලොකු තදබදයක් දකින්නට ලැබුණා. නැව් සහ ගුවන් යානාවට මුණ ගැසුණා. දැන් අපි මේ දකින්නේ යම් යම් නගරවල තිබ්බ තත්ත්වය අපේ ප්‍රවෘත්ති විකාශය තුළ අඩංගු වුණු තත්ත්වය තමයි අපි මේ දකින්නේ. දිගු පෝලිම් දක්නට ලැබෙනවා මේ රටබී මහල් ඉදිරිපිට. ඒ අතරේ ඊයේ වන විටත් මේ පිළිබඳව හරි ආකාරයේ පැහැදිලි කර ගැනීමක් කරන්න සුරාබදු දෙපාර්තමේන්තුව පැත්තෙන් මාධ්‍යයට හැකියාවක් ලැබුණේ නැහැ. මොකද දිගින් දිගටම උන් මේ පිළිබඳව අදහස් දැක්වීම මගහැර සිටි බවක් තමයි බොහෝ මාධ්‍ය වාර්තා තුළ අපට දකින්නට ලැබෙන්නේ. නමුත් ඒ අතරේ මේ ක්‍රියාව පිළිබඳව දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් වෛද්‍ය සංගම් ඒ වගේම ජාතික මධ්‍යසාර පිළිබඳව ජාතික අධිකාරිය මේ ආදී ආයතන තුලින් ප්‍රකාශනයකුත් කරනවා මෙය සිදු නොකළ යුත්තක් කියන එක පිළිබඳව. නිරෝධාන ඇඳිරි නීතියක් මේ වන විටත් රට තුළ ක්‍රියාත්මකයි. පසුගිය සිකුරාදා තීරණය කරන ඔය ඔක්තෝබර් 1 වෙනිදා දක්වා දීර්ඝ කරන්න. එවැනි පසුබිමක් තුළ ඒ පිළිබඳව සාකච්ඡා වෙච්ච යම් අවස්ථාවක මේ පිළිබඳව ප්‍රශ්න නැගුණු සාකච්ඡා වුණු කරුණු කාරණා විග්‍රහ වුණු පමණින් මෙලෙස සුරාසල් විවෘත කිරීමට කටයුතු කිරීම පිළිබඳව දැඩි චෝදනා විශේෂයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට එල්ල වෙමින් තිබෙනවා. නමුත් අප මේ ගැන යම් කාරණා සොයා බැලීමේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල වෙත සිල්ලර් මත්පැන් අලවිසල් විවෘත කිරීමට අවසර දෙන ලෙස දුරකථන මාර්ගයෙන් දැනුම් දී ඇති බවයි සියත ප්‍රවෘත්තිංශයට දැනගන්නට ලැබුණේ ප්‍රාදේශීය සුරාබදු නිලධාරීන් සඳහන් කර සිටින්නේ. නිසා මේ යම් ඒ තුලත් යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. කාගෙන්ද මේ අවසරය හරියටම ලැබුණේ නැත්තේ කියන එක පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා. කොහොම වුණත් පෙරේදා පමණක් නෙවෙයි ඊයේ දවසේත් බොහෝ සුරාසල් විවෘතව පැවති බවට තමයි විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ චෝදනා නගන්නේ. දැන් එක පැත්තකින් ඔවුන් කියනවා පහුගිය කාලේ රට පුරා යම් විරෝධතා උද්ඝෝෂණ පැවැත්වුණා, ජනතාව ඒකරාශී වුණේ යම් අවස්ථා පැවැත්වුණා. ඊට අමතරව ඒවා නිසා යම් පාලනයක් කර ගැනීමට අසීරු තත්ත්වයකට පත් වුණා කියන එක බොහෝ දෙනාගේ අදහස. කෙසේ හෝ වේවා හේතු කාරණා කොහොම වුණත් ගණන් මිනුම් සහිතව සංඛ්‍යාදත්ත සහිතව දිනපතා මේ කාරණා සාකච්ඡාවට බඳුන් වුණු එකක් ආසාදිතයෝ මරණ සංඛ්‍යාව මේ ආදීන් පිළිබඳව. එහෙම ගත්තහම සෞඛ්‍යාංශ කියන හැටියට විශේෂඥයින් කියන හැටියට තවම අපි ඉන්නේ හොඳ තැනකට ඇවිත් නෙමේ. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන ආකාරයට අඩුම තරමේ 100ක් දක්වා ආසාදිතයෝ අපට පත් කරගන්න පුළුවන් අවස්ථාවක් එළඹෙනවා කියලා කියන්නේ අපිට යම් පාලනය කරගත හැකි තත්යකට එනවා කියන එක. රෝහල් පද්ධතීන්ට සෞඛ්‍යාංශ වලට දරා ගන්න පුළුවන් තත්යකට එනවා කියන එක. හැබැයි දැන් ඊට වඩා සෑහෙන ගුණයකින් වැඩි දවසට ආසාදිතයින් මුණ ගැසීම තවමත් යම් අඩුවක් පෙන්눔 කළාට මේ දින කිහිපය තුළ. ඉතින් ඒ නිසා මෙවැනි පසුබිමක් තුළ මේ ආකාරයේ අනාරක්ෂිත තැනකට රට යලි රැගෙන යාම කිසිසේත් සුදුසු නොවන බව. ඒ වගේම තමයි නිකම්ම ගිහිල්ලා තමන්ට අවශ්‍ය දේ ගන්න ගිහින් විතරක් නෙමෙයි ඒ තැන්වල ඇතිවෙච්ච යම් ගැටුම් කලහකාරී තත්ත්වයන් නිසා රෝහල් ගත කරන්න වෙච්ච ඒ වගේම පොලිසියට තමන් භාරයට ගන්න වෙච්ච අය පිළිබඳවත් තොරතුරු වාර්තා වෙන නිසා මේ අනවශ්‍ය තත්ත්වයක් නිර්මාණය කරා කියන එක තමයි සඳහන් වෙන්නේ. අතර අප ඊයේ යම් කාරණාවක් මතු කළා මේ සුරාසල් විවෘත කිරීමේදී ඒ පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී දැනගන්න ලැබුණු කාරණාවක් ඊයේ දවසේත් ඒ කාරණා පිළිබඳව දැනගන්නට ලැබෙනවා. යම් මත්පැන් වර්ග පිළිබඳව ඒවා අලෙවි කිරීමට නැහැ කියන එක. එතකොට ඒ මත්පැන් තොගවලට මොකද වුනේ? පහුගිය කාලය මුළුල්ලේ ඒවා කොහෙටද ගියේ? අලෙවි කිරීමක් වෙලාද නැද්ද? මොනවද වෙලා තියෙන්නේ කියන කාරණා පිළිබඳවත් මම හිතන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව අවධානය යොමු කිරීම වැදගත් වේවි. දැන් නිරෝධාන ඇඳිරි නීතිය මාසක කාලයක් හෙටට ගත්තොත් ක්‍රියාත්මක වෙන. එතකොට මේ කාලය ඇතුළත ඔවුන්ගේ ඇස් වහලක් මොකද්ද උනේ කියන එක පිළිබඳවත් සොයා බැලීම ඉතාමත්ම වැදගත් වෙනවා. කෙසේ වෙතත් සුරාසල් විවෘත කිරීමෙන් පවතින නිරෝධාන ක්‍රියාවලියට බලපෑම් එල්ලවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහතා මේ බව ඊයේ තිබ්බ මාධ්‍ය හමුවකදීත් සඳහන් කරා. පෙරේදත් මේ පිළිබඳව මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණ කරනු ලැබුවා. ඒ කාරණා හැම වෙනකොට අප තවත් කාරණා කීපයකට අවධානය යොමු කරන්නට ඕනේ.
ඇතර මවබිම ප්‍රධාන සිරස්සලේ අද අපට දකින්නට පුළුවන් රාජ්‍ය ආදායම අපේක්ෂිත මට්ටමටත් පහළින් අමාත්‍යංශවලට දැඩි වැය සීමා ඉන්ධන දීමනා වැඩට එන දිනවලට පමණයි වැටුප් නොවන දීමනා හා බිල්පත් ගෙවීම් සේවයේ යෙදෙන අයට විතරයි ප්‍රතිලාභ දීම අත්‍යවශ්‍යම අයට පමණයි බඳවා ගැනීම නවතී මේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා උපුටා දක්වමින් මවබිම පුවත්පත තබන ප්‍රධාන සටහන විදියට තමයි අපට දකින්න ලැබෙන්නේ. අමාත්‍යංශවල යම් යම් සීමා පනවලා මුදල් පාලනය කරගන්නට උත්සාහ කරාට විපක්ෂයේම පහුගිය දින ගණනාව මුළුල්ලේම හැම විටම නගපු චෝදනාව තමයි රජය මෙහෙම කිව්වට ඇමතිවරු මෙහෙම කිව්වට රජයේ ක්‍රියාකාරී ආණ්ඩුවේ වැඩවල එහෙම පිරිමැසීමක් තිබෙනවාද? ඇතැම් නාස්තිකාර වැඩ තවමත් ඔවුන් සිදු කරනවා කියලා චෝදනා කරනවා. විශේෂයෙන් නාස්තිකාර වැඩ වගේම කාලානුරූපීව මේ වෙලාවට නොගැලපෙන ප්‍රමුඛත්වයේ නොදිය යුතු වැඩවලට වැඩි අවධානයක් දෙන්න තවමත් රජයේ කටයුතු කරනවා මේ ආණ්ඩුව කටයුතු කරනවා කියලා ඒ අතරේ චෝදනා නැගෙනවා. ඊළඟට අද මේ පත්‍ර වාර්තා අතර පළ නොවුනාට තවත් කතාබහට ලක් වෙන කාරණාවක් බවට පත් වෙලා තිනවා. ආණ්ඩු පක්ෂයේම මැති ඇමතිවරුන් අතර ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය. විශේෂයෙන්ම ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා Tamanට එරෙහිව එල්ලවන චෝදනාව පිළිබඳව ඊයේ පිළිතුරු ලබා දීමක් සිදු කරනු ලැබුවා. පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා Tamanගේ හිතුමතයට මාරු කරා කියලා ඒ වගේම ඔහු සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේත් මැදිහත් වීම මත මේක කරා කියලා චෝදනා නගන නිසා ඒ අතරේ මේ පිළිබඳව පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම හැම විටම ඔවුන්ගේ මතය බවට පත් වෙලා තිබුණ මේ කාරණාව හමුවේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය ප්‍රතික්ෂේප කරනවා කියන එකත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා කියලත් ඇතැම් පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැන් සඳහන් කරනවා. ඔවුන්ට යම් අසාධාරණයක් මේ ඇතැම් ඇමතිවරුන්ගෙන් සිදු වෙනවා කියලයි ඔහු කියන්නේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම විදිහට. මේ අතරේ මේ ආණ්ඩු පක්ෂයේ ගැටලුව පිළිබඳව විපක්ෂයේ අවධානය යොමු වෙනවා. ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරු ඒ නිසා අප දැක්ක ඊයේ දවසේදී යම් යම් තැන්වලදී මේ පිළිබඳව අදහස් දක්වනවා. එකගත්වයක් නැති ආණ්ඩුවක් ඇතුළේ එකගත්වයක් නැති රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාකාරීත්වයක් ඇතුළේ ජනතාවට කොහොමද හරි හමං සේවයක් ඉටු කරන්න කියලා තමයි ඔවුන් ප්‍රශ්න කරන්නේ. සියල්ල සිද්ධ වෙනකොට ඒ පිළිබඳව අපි දිවයින ඉරිදා සංග්‍රහය අද දකින තවත් සුවිශේෂ වාර්තාවක් තමයි එක්සත් ජාතීන්ගේ සමුළුවට ජනපති සමග 3 දෙනයි කියලා වාර්තා කරනවා. දිවයින ඉරිදා සංග්‍රහය තබා තිබෙන සටහනක් එක්සත් ජාතීන්ගේ 70 වන මහා සමුළුවට සහභාගී වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රටින් පිටත්ව ගියා. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාරවම ඉතාම සීමිත නිලධාරීන් පිරිසක් එක්ක විදේශ අමාත්‍යවරයා ඇතුළු එතුමා ගමන් කළා කියලායි සඳහන් වෙන්නේ. එතුමාගේ බිරිඳ පවා මේ සංචාරයට එක්වන්නට නියමිතව සිටියේ පෞද්ගලික මුදලින් කියලා තමයි මාධ්‍ය ප්‍රකාශක කේන්සු රත්නායක මහතා පසුගියදා ප්‍රකාශ කළේ. කෙසේ හෝ වේවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුගමනය කරන ප්‍රතිපත්තිවලට අනුව ඉතා කුඩා කණ්ඩායමක් සමග එතුමා ඇමරිකාව බලා පිටත්ව ගිය බවට මාධ්‍ය වාර්තා තුළ දකින්නට පුළුවන්. බුලත් කොලේන් සාකච්ඡා දිග පක්ෂ 6ක් දැන්ටමත් කැමැත්ත දීලා කියලා දෙවයින ඉරිදා සංග්‍රහය අද වාර්තාවක් කියනවා දකින්නට පුළුවන්. ඉක්ුත් මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරඟ කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට කැමැත්ත පළ කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා අද දෙවයින වාර්තාවක් ගෙනෙනවා. මේ අතර අපට ඇතුල් පිටු වාර්තාවක මවබිම පුවත්පතේ අද මුණ ගැසෙනවා බුලත් කොලයට මෛත්‍රී කරන්න හදන්නේ මොකක්ද කියලා කියවෙන සටහනක්. නැවත වතාවක් බුලත් කොලේ ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු වෙද්දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට යලිත් අලුගසා දමා නැගිටීමට කාලය උදා වී ඇති බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපති තිලංග සුමතිපාල විසින් විධායක කමිටුවට ගෙන රට ගොඩනැගීම පිණිස සමාජීය සංස්කෘතික සහ නව ආර්ථික ප්‍රතිපත්ති වලින් සමන්විත නව ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිර්මාණය කිරීම පිළිබඳව යෝජනාව විධායක කමිටුවේ සියලු දෙනා විසින් එකමතිකව පිළිගෙන ඇති බවත් මේ වාර්තාවේ සඳහන් වෙනවා. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන තවදුරටත් ප්‍රකාශ කරන්නේ නව ප්‍රතිපත්ති මාලාවත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත් කොලේ යටතේ පණ ගන්වා නව මුහුණුවරකින් ගොඩනැගිය යුතුයි කියලා Taman විශ්වාස කරන බව තමයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් මේ කරුණු කාරණා සාකච්ඡාවෙන් අවධානයට ලක් වෙන්නේ
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන පක්ෂයේ විදිහට ශ්‍රී ලංකා පොදු ජන සන්ධානය පිහිටුවාගෙන එහි පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු කරන ඒ තුල යම් යම් ගැටලුකාරී තත්ත්වෙනුත් උද්ගතව ඇති ඇමතිකම් පිළිබඳව එහෙම යම් යම් ගැටලුකාරී තත්ත්වෙනුත් උද්ගතව ඇති පසුබිමක් තුල කියන එක විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒ අතරේ අපි ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සමුළුව නිරීක්ෂණය කිරීමට ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබඳව අවධානය යොමු කරා වගේම අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරය පිළිබඳවත් බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. එහිදී එක පැත්තකින් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර පිළිබඳව ගත්තහම උණුසුම් පිළිගැනීම් ලැබුණු බවත් යම් යම් වාර්තාවල පළ වුණා. තවත් වාර්තාවල පළ වුණා විශේෂයෙන් තමිල ඩයස්පෝරාවාදීන්ගේ ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකාවේ තියෙන යම් යම් විපක්ෂ පක්ෂවල සමාජිකයින් සහ ඔවුන්ට සහයෝගය දක්වන පාර්ශවවල ක්‍රියාත්මක වීම මත අග්‍රාමාත්‍යවරයාට යම් විරෝධතා දැක්වීම පිළිබඳවත් අපට යම් යම් පුවත් වාර්තා ඉතාලියේ සිට අසන්නට දකින්නට ලැබුණා. විශේෂයෙන්ම අවසාන වශයෙන් බොලොඤ්ඤා නුවරට රැස්වුණු ශ්‍රී ලංකාවේ ලාංකිකයින් ඉතාලියේ විසින ලාංකිකයින් බොහෝ දෙනා අග්‍රාමාත්‍යවරයාට බොහොම උණුසුම් පිළිගැනීමක් ලබා දුන්නු බව තමයි අවසන් වශයෙන් දකින්නට කියවන්නට ලැබුණේ. ඊළඟට දිවයින නිර්දා සංග්‍රහයේ තියෙනවා මේ මුදල් අච්චු ගැහිල්ල පිළිබඳව පුවත් වාර්තාවක්. ඒ උද්ධමනයට බලපෑමක් නැහැ කියලා මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් කියනවා. ඊළඟට 14 වෙනි දිනටත් අච්චු ගහලා කියලා කීර්ති තෙන්නකෝන් මධ්‍යම දකුණේ හිටපු ආණ්ඩුකාරවරයා කියනවා. දැන් මේ පිළිබඳව මේ මත දෙකම එකම තැන දිවයින නිර්දා සංග්‍රහය පළ වෙලා තියෙනවා. විවිධ අවස්ථාවල අවශ්‍යතාව පරිදි මුදල් අච්චු ගැසීමට මහ බැංකුව කටයුතු කළත් එමගින් උද්ධමනයට සැලකිය යුතු බලපෑමක් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. දැන් සාමාන්‍යයෙන් ආර්ථ ශාස්ත්‍රය පිළිබඳව දැනුමක් ඇති අයට මේ පිළිබඳව තර්ක විතර්ක ගොඩනැගෙන්නට පුළුවන්. මේ නිසා වාද විවාද ගොඩනැගෙනවා අනිවාර්යයෙන්ම මේ ප්‍රකාශය හමුවේ. මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පත්ව විකසම කරන සුවිශේෂ ප්‍රකාශයක්. 14 වෙනි දිනටත් එක දිගට මුදල් අච්චු ගහලා කියලා යතරේ චෝදනා නැගෙනවා. කීර්ති තෙන්නකෝන් මහත්මයා පමණක් නෙවෙයි විශේෂයෙන් සමගි ජන බලවේග මන්ත්‍රීවරු එහෙම නිරන්තරව ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු එහෙම නිරන්තරව මේ රජයට චෝදනා කළ කාරණාවක් තමයි මුදල් අච්චු ගැසීමේ චෝදනාව. අපි තවත් විවිධ කාරණා දකිනවා අවධානය යොමු කළ යුතුව තිබෙනවා. නමුත් ඊට පෙර අපි යොමු වන්නට ඕනේ විරාමයකට. ඒ අතරේ සුළුමින පුවත්පත පුටා දක්වමින් මෙන්න මේ වාර්තාව ආර්ථික වර්ධනයේ 12.3%. මින් පෙරත් මේ ඉලක්කම් පිළිබඳව යම් තර්ක විතර්ක ගොඩනැගෙන අපට මතකයි යම් යම් අවස්ථාවල වර්ධන වේගයන් පිළිබඳව දක්වුණු ඉලක්කම් පිළිබඳව. නමුත් මේ පවත්නා තත්ත්වය හමුවේ වුවත් පසුගිය වසරේ දෙවැනි කාර්තුවට වඩා මේ වසරේ දෙවැනි කාර්තුවේ 12.3% ආර්ථික වර්ධනයක් සිදු වී ඇතැයි ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. අප පැහැදිලිව තේරුම් ගත යුතුයි මේ කියන කාරණාව පසුගිය වසරේ දෙවන කාර්තුවට වඩා මේ වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගයයි මේ කියන්නේ 12.3%ක වර්ධනයක් පෙන්눔 කරනවා කියලා. අපි යමු විරාමයකට යාලි ඉක්මනින් මුණ ගැසෙමු. යලිත් අපි වාර්තා කීපයකට අවධානය යොමු කරමු. ඒ අතරේ අපට සිළුමින පුවත්පතේ මුණ ගැසෙනවා සම්බන්ධ සතියක අරුණ පුවත්පතේ මුණ ගැසෙනවා. ඊටම වැදගත් වෙන පුවතක්. සාමාන්‍යයෙන් අපි දන්නවා වරායේ කාර්යභාරය රේගු දෙපාර්තමේන්තුවක කාර්යභාරයේ මූලික කාර්යයන් අපි දන්නවා. එහිදී විශේෂයෙන් රේගු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඇතුලේ වසර 60ක් තිස්සේ රේගුවේ හිරවෙච්ච කෝටි ගණනක බඩු භාණ්ඩ තොගයක් විනාශ කිරීමට තීරණයක් ගැනීම පිළිබඳව අද සතියක් අරුණ වාර්තා කරනවා. හැබැයි අවසාන වශයෙන් මේ සටහන දිගුව දෙවන පිටුවට තබමින් මුල් පිටු වාර්තාවේ අවසන් කොටසේ තියෙන්නේ මේ භාණ්ඩ විකිරීමට හෝ විනාශ කිරීමට රේගුවේ අවධානය යොමු වී ඇති බවක්. එතකොට විකුණන්නටත් පුළුවන්කම තිබෙනවා මේ අතර ඇතැම් විනාශ කරලා දාන්න නියමිත බව තමයි කියන්නේ. කිසිවෙකුගේ නිසි අවධානයක් යොමු නොවීම නිසා කොළඹ වරාය පරිසරයේ තිබෙන ගොඩනැගිලි කිහිප එක වසර 60ක පමණ කාලයක් තිස්සේ ගොඩ ගසා තිබෙන විවිධ භාණ්ඩ මේ විදිහට විනාශ කරනවා කියලා තමයි රේගුව සඳහන් කරන්නේ. නීතියට පටහැනිව නීතියෙන් පිට ගෙන්වන ලද දේවල් ඒ වගේ මේවා මුදා ගැනීමට අනිකුත් පාර්ශවයේ විසින් නොපැමිණි අවස්ථාවල සිර කර තබා ගන්නට සිදු වූ ගබඩා කොට තබා ගන්නට සිදු වූ මහා විශාල තොගයක් රේගුව සතුව තිබෙන බව සඳහන් කරනවා. මෙතන තාම වටිනා
බඩු බාහිර ආදිය තිබුණත් ඒ සියල්ල නීත්‍යානුකූලව ගත්තොත් විනාශ කිරීම හෝ ඒ පිළිබඳව නිශ්චිත තීන්දුවක් ගැනීම සිදු විය යුතුයි. දැන් ඔබ දන්නවා මේ දිනවල ඔබට ඇහෙන දකින පුවත් වාර්තා අතර තිබෙනවා ආනයනයේ තහනම් කළ තිබෙන කහ එහෙම ගත්තොත් ගෙන්නුවොත් එහෙම ඒවා විනාශ කරන එක තමයි සාමාන්‍යයෙන් සිදුවන්නේ. මේ වන විට ගෙන්නුව ඇතැම් තොග විනාශ මුඛයට පත් වෙලා දැන්ට මන්දනක් වෙලා කියලත් වාර්තාවල සඳහන් වුණා. මේ කියන බඩු බාහිර ආදී ඒ වගේ ඒවා නෙමේ කනබොන දේවල් වලට වඩා වෙනත් යම් යම් උපාංග මේ ආදී දේවල් මේ තුල තිබෙන බව තමයි සඳහන් කරන්නේ. ත්‍රිරෝධ ඉදිකිරීම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සීමා ඉවතට දැමීමක් පිළිබඳව සතියාගාරුණාද වාර්තා කරනවා. සෞඛ්‍ය නිර්දේශ මත දැනට සීමා පනවා ඇති ක්ෂේත්‍ර කීපයක සීමා ඉවත් කිරීමට කොවිඩ් කාර්ය සාධක බලකායේ අවධානය යොමුව ඇති බව තමයි එහි සඳහන් වෙන්නේ. මේ අතරේ අද දවසේත් පුවත් වාර්තා අතර ආණ්ඩුව රත් කළ රත්වත්තේ නාටකය පිළිබඳව අරුණ පමණක් නෙවෙයි අනෙකුත් පුවත් වාර්තා තුලත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එලෙස අරුණ නම් කරද්දී සිළුමින පත්තරේ මහා උළු ගෙදර මහ රෑ ජර මරේ කියලා තමයි මේ ලෝහාන් රත්වත්ත සිද්ධිය නම් කරන්නේ. හැබැයි මේ වන විට ඔහු මේ කාරණා දැන් දෙවෙනි ඉරිදා සංග්‍රහයේ තියෙන සිරස්තලයේ හැටියට චෝදනා සේරම බොරු කියලයි ඔහු නම් ප්‍රකාශ කරලා තියෙන්නේ. මෙය ඊටාම බරපතල ලෙස ගින්නක්සේ පැතිර ගියා. දැඩි කතා බහක් ඇති වුණා. ආందోලනයට තුඩු දුන්නා. ඒ නිසා සමස්ත ආණ්ඩුවටම රජයටම චෝදනා නැගුණු අවස්ථාවක් තියෙනවා. ඒ හමුවේ මේ විදියට දෙවෙනි ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා චෝදනා සේරම බොරුයි කියලා ලෝහාන් රත්වත්ත උපුටා දක්වමින්. ඊළඟට යලිත් අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ මෙන්න මේ කාරණා කීපය වෙත. ඊමේල් එක ගැන බය වෙන්න එපා. ආරක්ෂක ලේකම්වරයා කියන්නේ ලංකාවේ ගුවන් තොටුපළ වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට යන බවට පළ වූ ඊමේල් පණිවුඩ පිළිබඳව නිසි අධ්‍යයනයක් ආරක්ෂක අංශ මගින් සිදු කරලා තිබෙනවා. ඒ අනුව ගත්තහම ආරක්ෂාව පිළිබඳ ජාතික ආරක්ෂාව පිළිබඳව සහතික කොට ප්‍රකාශ කරන්නේ ආරක්ෂක ලේකම්වරයා බයක් ඇති කර නොගන්නා ලෙස. ඊළඟට විද්‍යුත් වාහන බැටරි පරිසරයට ලෙඩක් වෙලා කියලා වාර්තාවක් තියෙනවා. හමුදාවේ 28කට එරෙහිව ජිනීවා සමුළුවට බොරු ටොන් ගණන් කියලා වාර්තාවක් දෙවෙනි ඉරිදා සංග්‍රහය අද වාර්තා කරලා තියෙනවා. තෙල් ගවේෂණ ප්‍රවර්ධනයට තුන් කෝටි 4ක් වතුර යාමක් පිළිබඳවත් වාර්තාවක් තියෙනවා. ඊළඟට මහ බැංකුවේ හදිසි පෙරදැක්ම පළවනදා එළියට මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ ඉදිරි ආර්ථික දැක්ම අධිපතිවරයාගේ මහ බැංකුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව ඔක්තෝබර් 1 වෙනිදා නිකුත් කිරීමට නියමිත බවත් සඳහන් වෙනවා. මේ කාරණා මෙහෙම තියෙනකොට මේ සතියේ වඩාත් අවධානය දිනාගත්තු තවත් චරිතයක් තමයි ලසිත් මාලිංග. ලසිත් මාලිංග පිළිබඳව අද සතියන්ත පුවත්පත් විවිධ සටහන් තබා තිබෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ සටහන් අතර විශේෂයෙන් මාලිංගගේ සමුගැන්මත් ඒ වගේම ඒ අතරතුර අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වී ඇති තත්ත්වය ඉරණම පිළිබඳවත් වාර්තාත් අපට දකින්නට පුළුවන්. ඒ හමුවේත් මාලිංගලාගේ අවශ්‍යතාවය දැඩිව කතාබහට දක්වන කාලයක් බවට පත්වෙනකොට තමයි මාලිංග 20/20 තරග පිටියෙන්ද සමුගන්නා බව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ. ඔහු පිළිබඳව සටහන් බොහොමයක් තිබුණට අපට තිබෙන කාල වේලාවත් එක්ක සටහනකට දෙකකට අපි අවධානය යොමු කරමු. මොකද ඉන්පස්සේ අප බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් කීප දෙනෙක් එක්ක සාකච්ඡා කරන්නටත් මාලිංග නම් වූ ඒ අද්විතීය චරිතය පිළිබඳව සහ සම ක්‍රීඩකයා පිළිබඳව අපි මේ සිළුමිණ පත්තරේ ක්‍රීඩා අතිරේකයේ අද දකිනවා මාලි ගැන අම්බානිගේ ජෙට් එකේ ජේත්තුවට ගිය ළඟට කතා කර වචන වලින් කනට ගැසූ මාලි කියලා එක සටහනක තියෙනවා. එක් දින හා 20/20 යන තරග රටා දෙකෙහිම පිට පන්දු 4කින් කඩලු 4ක් දබාගත් එකම පන්දු යවන්න ඔහුයි. මාලිංගගේ වාර්තා ගැන කතා කරන්න ගත්තොත් ඒකට සෑහෙන වෙලා ගත වෙන එකක්. තරම්ම වාර්තා අතරට එක්කුණු පන්දු යවන්නේ ක්‍රීඩකයෙක්. ගෙවුණු දශකයේ තුල සීමිත පන්දු වාර පිටියේ බිහි වූ ඕනෑම නායකයෙකු අවසන් පන්දු වාර යැවීම සඳහා මාලි අතට පන්දුව බහර දීමට බිය නොවූයේය කියලත් මේ සටහනේ මාලිංග ගැන දකින්නට පුළුවන්. මාලිට අහිමි වූ ගෞරවනීය සමුගැන්ම ගැනත් ඒ අතරේ අපට සටහන් දකින්නට පුළුවන්කම තියෙනවා. තව කොතෙකුත් දේ බොහොමයක් දේ අපට මුණ ගැසෙද්දී ඔහු පිළිබඳව ඔහුව ළඟින් ඇසුරු කළ ඇත්තෝ තමයි ඔහු ගැන හරි හැටි හොඳ හැටි දන්නේ. ඒ අතරේ අපිට මේ සමාජ මාධ්‍යෙහිම ඇසුරු කරද්දී පසුගිය දවසක මම දැක්ක හරි අපූර්ව සටහනක් Facebook එකට එකතු කරලා තියෙනවා. මේ සටහන එකතු කරන්නේ කැලුම් ශ්‍රීමාල් නම් වූ
වූ ක්‍රීඩා මාධ්‍යවේදියා ඒ වගේම ඕනෑම හැඩයක ආරක වැඩසටහන් ඉදිරිපත් කිරීමේ ප්‍රවීණයා ගීත රචකයා බොහොම ලස්සන අදහස් තියෙන කැලුම් ශ්‍රීමාල්. මේ කැලුම් ශ්‍රීමාල් අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාගේ සටහනේ මම එක තැනක් උපුට ගන්නට කැමතියි. ඔහු කියනවා, ඔහු ලියනවා මට හමු වූ සුපිරි දුලබ අඩුපාඩු අඩුම උදාරතම ක්‍රිකට් චරිතය උඹයි මාලි කියලා. ඒ ලියපු කැලුම් ශ්‍රීමාල් දැන් අප සමග දුරකථනයේ රැඳී ඉන්නවා. සුබ උදෑසනක් ඔබතුමාට. සුබ උදෑසනක් ප්‍රගීත්. ඔව් අපි මේ ඔබේම සටහනක් උපුට ගනිමින් හිටියේ මම ප්‍රවිෂ්ටිය විදිහට මේ මාලිග ගැන කතා කරන්න වචන කීපයක් හෝ කතා කරන්න ඔබත් එක්ක බලාපොරොත්තු වෙන මේ ඇමතුම ගතු වෙලාවේ. ඇයි මේ කියන්නේ මට හමු සුපිරි දුලබ අඩුපාඩු අඩුම උදාරතරම ක්‍රිකට් චරිතය මාලි කියලා? මේ තරම්ම විග්‍රහයක් ඇයි මාලි ගැන? ඔව් එකක් තමයි ඔහු එක්ක මේ පහුගිය සති කිහිපේ වැඩසටහන් පෙළක් කරා ක්‍රිකට් සම්බන්ධයෙන් විශේෂයෙන්ම දකුණු අප්‍රිකානු චාරිකාවලලා සහ ඔහුගේ ක්‍රිකට් දැනුමත් එක්ක මම හිතන්නේ එක්කව කරාම හෝරා 12ක් විතර. ඒ හැම මිනිත්තුවකම ඔහුගේ මේ ප්‍රායෝගික අත්දැකීම ඔහුට පුළුවන් වුණා බොහොම සුපැහැදිලිව විස්තර කරන්න. ඒ විස්තර කිරීම ඇත්තටම විශාල මේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ දරුවන්ට අංකුර චරිතවලට විශාල හාවැදුමක් අපිට දෙන්න හැකියාව ලැබුණ ලොකු අධ්‍යාපනයක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉන්න වෘත්තීය මට්ටමේ පුහුණුකරුවන්ට ප්‍රගීත් මම හිතන්නේ විශාල අත්වැලක් පිටිවහලක් වුණා. මොකද තාක්ෂණය පිළිබඳව කතා කළ හැකි, නමුත් උපායශීලීත්වය පිළිබඳව හරි අමාරුවෙන් කතා කරන්න පුළුවන් වෙන්නේ. තාක්ෂණය අපි දන්න සවුන්ඩ් ටෙක්නිකල් සවුන්ඩ් කියන එක වෙන කතන්දරයක් නේ. අපි හැමදාම ගහන ක්‍රිකට් එකේ ඉදිරිපාදයෙන් ක්‍රීඩා කළ යුතුයි. ඒ ආදී වශයෙන් පසුපාදයෙන් යනවා. පන්තියවත් මෙහෙමයි. ඒක තමයි. නමුත් උපායශීලීත්වය ටැක්ටිකලි ක්‍රීඩකයෙකුට අවශ්‍ය වෙන්නේ මොනවද කියන එක ඔහු පැහැදිලි කරා. මේ විචාරකයන් හැටියට අපිටත් මේ විශාල දෙයක් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණා මට විශේෂයෙන්ම. පුහුණුකරුවන් සහ හුඟක් අපේ ඉන්න සහෝදර මාධ්‍යවේදීන් පවා කිව්වේ මේ මිනිසයා දන්න ටික නම් පුදුමයි කියලා. ඒකට ඒක හේතුවක් තියෙනවා. දැන් මේ හැමෝම කතා කරන්නේ එකම පැත්තක් නේ ප්‍රදීප්. එකම මේ ඔහුගේ වාර්තා ගැන. එතකොට ඔහුගේ ආකර්ෂණය සම්බන්ධයෙන් ඔය පැත්ත නොමැතිව ඔහුගේ පසුබිම ගැන කිව්වොත් ඔහු මේ සාමාන්‍ය ඔහු ක්‍රිකට් බ්‍රෑන්ඩ් එකක් නේ වර්තමානයේ. ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එක මැද්දේ බ්‍රෑන්ඩ් එක ඉස්සරහට අරගෙන යන්න පුළුවන් කියන්නේ බ්‍රෑන්ඩඩ් පර්සනැලිටි එකක්. එහෙම නැත්නම් ඔහු පුරාවෘත්තයක් ලෙජන්ඩ් කෙනෙක්. එක පරිච්ඡේදයක් නිමවට පත් කරන කෙනෙක්. ඒ කියන්නේ දෑකැත්තා සහ නියපොත්තා කියලා තමයි දෙන්නෙක් එන්නේ එක්තරා කාලයක ක්‍රිකට් ක්ෂේත්‍රයේ චම්පක රාමනායකගේ සොයා ගැනීමත් එක්ක. නියපොත්තා තමයි නුවන් කුලසේකර. ඒ කියන්නේ නියපොත්තට පන්දියවන්නේ. දෑකැත්තා කියලා කියන්නේ මොහු පන්දියවන විලාසය ලසිත් මාලික. මේ දෙකලගේ සම්බන්ධතාව තමයි පෞගේ කාලේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ වලට යම් ප්‍රමාණයක ලොකු දායකත්වයක් දුන්නේ. එකක් තමයි ඔහු ඕවරාම් පන්දියවන්නෙක් නෙමෙයි. ඔහු ස්ක්වයර් ආම් පන්දියවන්නෙක්. එතකොට මේ හා සමාන චරිතයක් අපේ ලෝකේ හම්බෙන්නේ ජෙෆ් තොම්සන්, අනිත් එක්කෙනා රුමේෂ් රත්නායක. ටිකක් ඒ විදිහයි. ඊට පස්සේ ඔහු දකුණේ දීප්තිමතෙක්. කෙනෙක් ඔහුගේ අධ්‍යාපන පසුබිම පිළිබඳව දන්නේ නැහෙනි. ඔහු ශිෂ්‍යත්වයේ පහේ ශිෂ්‍යත්වයේ සමත් වෙලා ඕ ලෙවල් විභාගයේ විශිෂ්ට සාමර්ථ්‍ය ලැබලා ගණිතඥයෙක් වීම සඳහා තමයි ඒ ලෙවල් සඳහා යන්නේ. ඔහුගේ ආසන්න විෂය ගණිතය. ඉංජිනේරුවෙක් වෙන්න කොටින්ම කැම්පස් යන හිටපු ළමෙක්. ඔහු ඒ කාලේ ඉංජිනේරු ශිෂ්‍යයන්ට පවා ටියුෂන් පවා දීලා තියෙන කෙනෙක්. මේ පදනම මම හිතන්නේ උපයෝගී වෙන්නේ නැති මේ මැනුම් කිරු දිගපළල බොහෝ දුරට උපයෝගී වෙන්නේ නැති වර්තමානයේ ඔහු ලබාගත් අත්දැකීම් අපිට පැහැදිලි කරන්න බොහොම සරලව කාවත් ගන්න ඔහුට හැකියාව ලැබෙන්නේ. ඊට පස්සේ ඔහු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ ඇවිල්ලා වේග පන්දියවන්නෙක් හැටියට පැයකට කිලෝමීටර් 156ක වේගයෙන් පන්දියවනවා. ඒක තමයි අර රයිට් ආම් ෆාස්ට් කියලා වැටෙනවා මේ. ඒක විශාල ආඩම්බරයක්. මොකද ඒ කාලේ අපිට මතයක් තිබුණා ලංකාවේ වේග පන්දියවන්නු නෑ. ඉන්නේ මද වේග පන්දියවන්න. දැන් මේ වේග පන්දියවන්න සොයා ගැනීම හරිම දුර්ලභ කාරණයක්. හැබැයි හිටියට නැති ඉතින් පිටිකරුවෙක් නම් ලකුණු ගහන්න ඕන පන්දියවන්නෙක් නම් විකට් ගන්න එපයි. ඉතින් මෙන්න මේ කාරණේදී විකට් ගැනීමේදී ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කළා. විකට් 550ක් එක්දින තරගවල, ටෙස්ට් තරගවල සහ T20 තරගවල
ලබා ගන්න සමත් වෙලා තියෙනවා. එතකොට ඔහු අපි විශ්ව විචාර කලාවත් හරිම උද්‍යෝගයෙන් අපි මේ විචාරක කුටියේ වාඩි වෙන්න ප්‍රගීත් කියලා. ආකර්ෂණයක් තියෙනවා අපිට කියන්න දේවල් තියෙනවා. ඉතින් ඒ චරිත බලපුවම ඇත්තටම මාලි විශාල ලොකු චරිතයක් කියන එක කියන්නට ඕන. මට 2006 දී තමයි සජීව විස්තර විචාරයක් සඳහා යන එංගලන්තයට. ඒ සංචාරය තමයි අපිට හම්බ වෙන්නේ. ඉස්සෙල්ලාම ඊට පස්සේ අවුරුදු 15 ක්‍රීඩා කල්ලිවල චරිතයක් බවට පරිවර්තනය වෙලා කාගේත් අවධානයට, විවේචනයට, විචාරයට සහ බැනුම් වලටත් පාත්‍ර වෙලා ඔහුගේ ගිණුමේ මේ බැනුම් ටිකක් ඇති. ඒ සියල්ලෙන්ම ඔහු පරිපූර්ණ වෙලා අද මම හිතන්නේ මෙතෙන් අද ඉඳන් තමයි මම හිතන්නේ මේ විශ්‍රාමයේ මේ කතාව ප්‍රගීත් ඔහු ගැන වැඩිපුර කතා කරන්න අපිට පුළුවන් වෙන්නේ. දැන් මේ ක්‍රීඩකයා නෙමෙයි ඔහු උපදේශකයෙක් හැටියට, අනුශාසකවරයෙක් හැටියට, පුහුණුකරුවෙක් හැටියට සහ ලෝකයේ අද්විතීයම උපදේශකයෙක් බවට පත් වෙයි. ඒකේ හොඳම කොටස තමයි මහේල ජයවර්ධනට ලෝක ක්‍රිකට් පාලකයා මූල්‍ය පාලකයන් ඉන්දියාව රවි ශාස්ත්‍රීගේ නික්මයාමෙන් පස්සේ මහේල ජයවර්ධනට ඔෆර් කරනවා ඉන්දියා ජාතික කණ්ඩායමේ පුහුණුකරු වෙන්නේ. එතකොට ඔහු කියනවා බෑ කියලා. මේ බෑ කියන එක ඒකලා ප්‍රතික්ෂේප කරනවා. ඒ අවස්ථාවේදී ඉන්දීය ජනමාධ්‍ය සහ විශාරදයන් ඔවුන් මතයක් ප්‍රකාශ කරනවා. ඔහු ඉතාම නුදුරු දවසක ඔහුගේ රටේ පුහුණුකරුවා වීමේ බලාපොරොත්තු ඔහුට ඇති නිසා තමයි මේ ප්‍රතික්ෂේප කළේ කියලා. එතකොට අපි හිතාගත යුතු දෙයක් අපිට තියෙනවා. අපි ශ්‍රී ලාංකිකයින් හැටියට මේ මහේල ජයවර්ධන අද ඉතාම ඉහළ තැනක. මොකද ශ්‍රී ලාංකිකයින් කොහොමද මේ ක්‍රිකට් කියන එක කුවේර වෘත්තියක් බවට පත් වෙලා නැද්ද? අද කුවේර වෘත්තියක්. පන්දු විසි කරන්න. ඒ කියන්නේ මේ නිකන් ඉඳගෙන පිටිකරුවෙකුට පන්දු විසි කරන්නා කියන වෘත්තියකුත් තියෙන මහ විශාල ව්‍යාපාරික න්‍යායක්. ඒක තමයි. මහේල ජයවර්ධන කවදාද ශ්‍රී ලංකාවේ තාම දවසක ශ්‍රී ලංකාවේ පුහුණුකරු අනිවාර්යෙන් ලසිත් මාලික තමයි. ඔහුගේ ප්‍රධාන පන්දු කරන පුහුණුකරුවා බවට පත් වෙනවා ඇත්තේ. ඒක හේතුව මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම දැන් වර්තමානයේ කෙරේ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. මෙන්ටෝ කෙනෙක්. එમને දැනුමුත් හැටියට. ලබා ගන්න සහ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමත් උට ආරාධනය කළ කෙන ප්‍රධාන පුහුණුකරු වෙන්නේ කියලා. අපි මේ කතා කරමින් ඉන්නේ කැලුම් ශ්‍රීමාල් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක කැලුම් ශ්‍රීමාල් මහතා සමග. කැලුම් දැන් මේ අපි පිටියේ CCකඩ බහර එල්ල කරනවා වගේ ඔබ එක කතා කරොත් ඕන තරම් දේවල් ක්‍රීඩාව ක්‍රිකට් පිළිබඳව ක්‍රීඩකයෝ පිළිබඳව කතා කරන්න පුළුවන්. ඒකට වෙලාව මදි අපිට ඇත්තටම. නමුත් මේ කියවන කාන්ද මම අහපු දෙයට හොඳ පිළිතුරක් පිරිච්ච උත්තරයක් හම්බුණා. ඇයි මාලි උඹ තමයි සුපිරි දුලබ අඩුපාඩු අඩුමු උදාරතරම ක්‍රිකට් චරිත කියලා ඔබ දකින්නේ කියන එක පිළිබඳව. නමුත් මේ ඊළඟට කතම් ඔහුගේ විලාසිතා, ඔහු ලබාගත්තු ආකර්ෂණය මේ සියල්ල ඔහුට ආශිර්වාදයක් ආභරණයක් වෙච්ච තැනුත් තියෙනවා. අනිත් පැත්තට ඔහුට හරස් වෙච්ච තැනුත් නැතුවම නෙවෙයි. ඒ නිසා අප දකින්නේ නම් මේ මෑත කාලීනව වඩාම හැම පැත්තෙම වැඩිපුරම කතාබහට ලක් වෙච්ච ක්‍රීඩකයෙක් ඉන්නවා නම් ශ්‍රී ලංකාව තුළ ඒ තමයි ලසිත් මාලිංග කියලා. මාලිංගගේ මේ දැන් ඔබේ සටහන ඇතුළත තියෙන මේ පත්තර වාර්තා ඇතුළත තියෙනවා ළඟට කතා කරලා වචන වලින් කනට ගහපු ක්‍රීඩකයෙක් ඔහු කියලා. මේ මාලිංගගේ මේ ගුණාංගත් එක්ක මාලිට පුළුවන් වෙයිද මේ පරිපාලනය පැත්තට එහෙම නැත්නම් පුහුණුකරුවෙක් විදියට මේ තියෙන ඔබ කියන කුවේර ක්‍රිකට් එක ඉදිරියට යන්න පුළුවන් වෙයිද? කලුම් ඔව් මෙහෙමයි. දැන් ඕකෙදී මම අර අධ්‍යාපන පසුබිම ඔබට මුලින් කිව්වේ. ඔව්. ඔය පසුබිම තමයි දැන් ඔන්න වර්තමානයේට අවශ්‍ය වෙන්නේ. අර මේ හැම වතාවකම ප්‍රගීත් හැම තැනකම යම් සිද්ධ වුණාම අපි හැමතිස්සෙම කියනවානේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද කියලා හොයලා බලන්න කියලා. හැමෝටම බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවනේ. ඔහු ඇත්තටම මේ ඔහුගේ දෙමාපියන් ගත්තොත් එහෙම පියා සාමාන්‍ය වෘත්තිකයෙක්. හැබැයි මම ඉල්ලා මේ බැංකු නිලධාරියෙක්. මොකද බැංකුවේ මුරකුටියේ ඉඳගෙන ඔහුට සතර පත්තර ටික දුන්නාම ඔහු සියලු ගණන් ටික හදලා ඉවර කරනවා පටගාව කියන්නේ. එල්මයි ගණන් තමයි ලේසිම මට. අපිට පෙන්වන්න බැරි ගණන් මේ ප්‍රති. අපි ඉස්කෝලේ මගාරිනම විෂය ඉල්ල ගණන්නේ අපි බෞද්ධයක්. හරියට බැලුවොත්. නමුත් ඉතින් එහෙම ලේසි වෙන්න නම් ඔහුගේ පිළිවෙල මම පැහැදිලිව දැක්කා. ඔහු පිළිවෙලකට ක්‍රමයකට
මේ කියන්නේ රට වෙනුවෙන් රට ඉදිරියේ තබාගෙන IPL ක්‍රීඩා කරන්නේ. නිකන් ඉන්න වෙලාවට තමන්ගේ හැකියාව ප්‍රදානය කරාම ඊට කුයර මුදලක් ලැබෙනවා, විශාල මුදලක් ලැබෙනවා නම් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ගෙනෙන්නේ. මේ ඔක්කොම සල්ලි ටික අපේ බැංකුවල නෙති කින්නේ. ඒක කිසි කෙනෙක් කල්පනා කරන්නේ නැහැ. දැන් ඉර්ෂ්‍යාවට බනින සහ එහෙම පිරිසක් තමයි පහුගිය කාලේ දැන් බැනුම් අහන්න නැත්නම් ඒ චරිතයක් නෙමෙයි. ඒ කියන්නේ ඔහු කවුරුත් ගණන් ගන්න නැති කෙනෙක්. දැන් ඊර්ෂ්‍යාව කියන කොටසත් එක්කනේ බැනුම එන්නේ. බැනුම අය තමන්ගේ ගිණුමට දාගන්නවා තව කොටසක් හැටියට. ඒ කියන්නේ දුර්වලකම් කියන ඒවා හැමෝටම තියෙනවා. නමුත් ඒ දුර්වලකම් මම දකින්නේ ඔහු කෙලින් කතා කරනවා, තමන්ට කරන්න පුළුවන් දේ කරනවා. හැබැයි ඔහුගේ පැහැදිලි අදහසක් තියෙනවා. චේතනාවක් ඒක. මම නිකන් හම්බ කරන්න බෑ. නිකන් හිටගෙන ගිහිල්ලා මට සල්ලි හම්බ වෙනවා මම එකට එන්නේ. මට දෙයක් කරන්න පුළුවන් නම් තමයි මම ඒ සඳහා එළඹෙන්නේ. එහෙම නැතුව මට කොච්චර මුදලක් දුන්නත් මම ඒ සඳහා එන්නේ නෑ. යන්නෙත් නෑ. මට ලංකාවේ හොඳයි. මොකද ඔබ විශ්වාස කරන්න ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලීසින් ගන්න පුළුවන්. ඔව්. ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය උකට ප්‍රධානය කරනවා පැය කීපයක් ඇතුළත. බිග් බෑෂ් තරගාවලියේ ලකුණු 7කට විකට් 6ක් ලබාගත් දවසේ. ඊට දවස් කීපයක් අතරතුර උට දැන් ඌ ඇත්තටම ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවෙක්. ඒ කියන්නේ පර්මනන්ට් රෙසිඩන්සි එක. එහෙම කී දහක් ලංකාවේ බූට් වලින් යන්න යනවද? අධ්‍යාපන සුදුසුකම් වගේ ස්වර්ණමය අවස්ථා ප්‍රතික්ෂේප කරනවා මාළි නේද? නමුත් ඔහුට ඒ ප්‍රධානය ලැබුණා. ඒක අපිට විශාල ආඩම්බරයක්. ඔව් මේ සියලු පැතිවලින් ගත්තහම තවත් කියවුණු නොකියවුණු පැති තිබෙනවා මාළි පිළිබඳව අපි වැඩි අවධානයට ලක් නොකරාට දැන් මේ කාරණා මේ කැලුම් ශ්‍රීමාල් මතු කරපු මේ කාරණාම ගත්තහම ඔහුගේ අධ්‍යාපන පසුබිම ඔහුගේ පුංචි කාලේ ඉඳලා පෞල් පසුබිම මේ සියල්ල මත ගත්තහම අප දකින ලසිත් මාලිංගට එහා ගිය කෙනෙක් මේ ඇතුලේ ඉන්නවා කියන එක බොහොම පැහැදිලි ස්තුතියි කැලුම් ශ්‍රීමාල් අපේ සහෘද ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක කැලුම් ශ්‍රීමාල් මහතාට ගම වැදගත් කාරණා කීපයක් ලසිත් මාලිංග නම් වූ මේ අද්විතීය ක්‍රීඩකයා පිළිබඳ අප දැන කියා ගන්නතරගත්. මොකද එක පැතිවලින් ලංකාවේ ක්‍රිකට් වලටත් ක්‍රිකට් ආයතනයටත් යම් චෝදනා නැගී තිබෙන අවස්ථාවක් මේකේ යම් පාර්ශ්ව වෙතින් මාලිංගට හරි සමුගැන්මක් දුන්නේ නැහැ කියලා. හැබැයි ජාත්‍යන්තරයේ පවා විශේෂයෙන් ඔහු නියෝජනය කළ ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඔහුගේ කණ්ඩායම පවා අතිශය ඉහළ ප්‍රතිචාර ඔහු වෙනුවෙන් පළ කරද්දී දක්වද්දී ඔහු වෙන කතා කරද්දී සටහන් පළ කරද්දී ලංකාවේ අපි මොනවද කළේ කියන ප්‍රශ්නය අහනවා. නමුත් අපේ මාධ්‍ය කිසි ලෙසකවත් ඔහුව අතහැර දැමුවේ නැති බව කියන්නට උනුනේ. ඒ වගේම ඔහු සමග සිටි මෙවැනි චරිත හැම විටම ඔහු ගැන කතා කරා. අප එවැනි තවත් සුවිශේෂ චරිතයක් වෙත යොමු වෙන්න ඕනේ. ලංකාවට තියෙන්නේ ලෝක කුසලාන දෙකයි. එකක් අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් දිනා දීපු එක්දින ලෝක කුසලානේ 96, ඊළඟට 2014 සියත FM විකාශන අයිතිය දරපු 2020 ලෝක කුසලානේ ජයග්‍රහණය ලසිත් මාලිංගගේ නායකත්වයෙන් මේ මාලිංග එම නැත්තම් ක්‍රිකට් පිටියේ ස්ලිංගා යෝක කිං පිළිබඳව අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ හිටපු පන්දියමේ පුහුණුකරු අනුෂ සමරනායක මහතා සමග. සුබ උදෑසනක්. සුබ උදෑසනක්. ඉතින් මම කියපු කතා ටික ඔබ අහගෙන ඉන්න ඇති කියලා මම හිතනවා අනුෂ මේ වෙලාවේ අපිට ඊටාම මේ පොඩි වෙලාවක් තියෙන්නේ. ඒ නිසා මම කෙටියෙන් අහන දේ මේ ලසිත් මාලිංග කියන යෝක කිං ගැන මොකද කියන්නේ? කියන්න දේවල් නෑ. ඇත්තටම මගේ ජීවිතේ ඒ කියන්නේ ලෝකේ 2020 ක්‍රිකට් වල පෙරලිකාරයා කිව්වට මම හිතනවා කිසිම අඩුවක් නැතුව සඳහන් කරන්න පුළුවන්. මොකද ක්‍රිකට් වල අපි ක්‍රීඩකයන්ගෙන් ඉගෙන ගන්නවා, ක්‍රීඩකයන්ගේ අත්දැකීම් වලින් ලෝකෙ ඉගෙන ගන්නවා ගොඩක් දේවල්. ඉතින් මම හිතනවා මේ දේවල් අතරේ මුළු ලෝකෙටම යෝකරක දාන්නේ කොහොමද? කොයි වෙලාවටද? මොන වගේ වෙලාවටද? ඒකෙන් තියෙන ප්‍රයෝජන මොනවද? ඔන්න ඔය වැනි ලෝකෙට ගොඩාක් දේවල් ක්‍රිකට් වලට කියා දුන්න, ඒ කියන්නේ සාමාන්‍යව කියා දෙන්නේ පුහුණුකරුවෙක්. හැබැයි මම දැක්කා ඒ පුහුණුකරුවෙක් අභිමවා ගිය මේ ලසිත් මාලිංග කියන චරිතය ලෝකෙට ක්‍රිකට් කියා දුන්නා කියලා. ඒ කියා දුන්න විතරක් නෙමෙයි, ඒ ඔප්පු කරලා පෙන්නුවා. ඉතින් මම හිතනවා අපේ ජාතියේ මෙවැනි ඒ කියන්නේ දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරීමත් ඇත්තටම අපිට ලොකු ශක්තියක්. මෙවැනි ක්‍රීඩකයෝ බිහි වෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. මොකද ඇත්තටම මොහු පන්දු යවන ආකාරයත් මොහු පන්දු යවුව ආකාරයත් දිහා බැලුවාම අනිත් අයට වැඩිය ගොඩාක් හාස්පසින් වෙනවා. ඉතින් ප්‍රශ්නයක් තිබ්බා. අද විද්‍යාව අනුව කියන්න තියෙන්නේ මේක මේ තමයි උචිතම ක්‍රමේ
පොඩ්ඩක් අත ස්ලිංගින් ඇක්ෂන් එකකින් යෝකර් එක දාන එක තමයි ලෝකේ ලේසිම යෝකර් එකක් දාන්න පුළුවන්. ඊට හේතු තියෙනවා. මම දවසක ඒ ගැන කතා කරන්නම්. දැන් උනත් ලෝකේ ක්‍රිකට් ගහද්දි 20 තරඟයකදී පන්දු යවන්නේ අත චුට්ටක් පල්ලෙහාට කරලා යෝකර් පන්දුවක් දාන්න උත්සාහ කරන්නේ. මම හිතනවා මේ මාලිංග ලෝකෙට කියා දුන්න ක්‍රමයේ අත්දැක බැලීමත් ඒ සාර්ථක වෙන්න පුළුවන් ක්‍රමයක් බව ලෝකෙට හඳුන්වා දුන්න ඇත්තටම දක්ෂ පන්දුවන්ෙක්. තව වචනෙන් නම් කියන්න දේවල් ගොඩක් තියෙනවා. අපි දවසක හම්බෙලා මෙයාගේ තියෙන දක්ෂකම් මම දැක්කේ මොනවද කියන දේ අපි කතා කරමු. ඇත්තටම මම සුබ වදනවා ඕනම ක්‍රීඩකයෙක් ක්‍රීඩාවක් පටන් ගත්තොත් කවදා හරි දවසක ඉවර කරන්න ඕනේ. ඉතින් මාලිංග ඉවර කරන්න හේතුව ඇත්තේ මාලිංග සමහර විට ලෝක කුසලානය ගැන යම් කිසි බලාපොරොත්තුවක් තියෙන්නේ නැති. ඒ කුසලානට ඔහු සිලෙක්ට් කළේ නැති හින්දා ඔහු සමුගන්නේ නැති කියලා මට හිතෙනවා. එහෙම නොවෙන්නත් පුළුවන්. නමුත් මම කියනවා ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම බිහි කරපු 20 ක්‍රිකට් වල පතාක යෝධයෙක් තමයි මේ නික්ම වී යන්නේ. ඔහුගෙන් මේ ලෝකෙට ඒ වගේම ලංකාවට ඉගෙන ගන්න ගොඩක් දේවල් ඉතුරු කරලා තමයි ඔහු ගියේ. මම ඔහුට සුබ පතනවා. අපි දවසක හම්බෙලා වැඩි විස්තර කතා කරමු කියලා තමයි මම කියන්නේ. දවසක අනිවාර්යයෙන්ම හම්බෙමු. මාලිංග ගැන කතා කරන්න ඕනේ. ඒ කතා බහේ අනුෂ සමරනායකත් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. බොහොම ස්තුතියි. කතාවක තියෙන පටන් ගත්ත විදිය දෙමේ වැදගත්. අවසන් කරන විදියයි වැදගත් කියලා. එදා පටන් ගන්නකොට හිටපු ලසිත් මාලිංගත් අද ඉන්න මාලිංගත් ඒ වගේම ගත්තොත් එහෙම මේ 99 ඉලක්කම ඊළඟට ගත්තහම මේ පෙරලිකාර කැරලිකරුවා කැරලි කොණ්ඩේ හිමි මාලිංග ඔහුගේ විලාසිතාව මේ සියල්ල ගත්තට පස්සේ පුරාවෘත බවට කැලුම් ශ්‍රීමාල් කිව්වත් වගේ අනුෂ සමරනායක මේ ක්‍රිකට් විස්තර විචාරකයා පුහුණුකරුවා මේ ප්‍රවීණයින් කිව්වත් වගේ මාලිංග තබා යන දේ ඉතිරි කර තබා යන දේ බොහෝයි. මේ ඔවුන්ට පුළුවන් හඬන ගන්න මාලිංග පිළිබඳව තනතිලිවලට කඩුළුවලට මාලිංගගේ දැඩි පහර කෑමට ලක්වෙච්ච කඩුළුවලට කතා කරන්න පුළුවන් නම් මාලිංග කවුද කියලා හොඳටම කියාවි. කෙසේ වෙතත් පුළුවන් නම් නිෂ්පාදකතුමා අපිට දෙන්න යාලීත අවස්ථාවක් මාලිංගගේ දක්ෂතා දකිමින්ම සමුගන්න. ඒ උනත් නැති උනත් ඔබේ මතකයේ ඉන්න ලසිත් මාලිංග ඒ වගේම අපේ මතකයේ සදා රැඳෙන ලසිත් මාලිංග ඔබට ස්තුතියි. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඒ වෙනුවෙන් හැමදාම ඉන්න සියත අපි ඔබට සුබ පතනවා. අපි සමුගන්නවා හෙට යලි හමු වන බලාපොරොත්තු වෙන තෙක් සුවදායි සුබ දවසක් වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.